ස්වාමින් වහන්සේ මාගේ ආලෝකයත් ගැලවීමත්ය. මම කාට බයවන්නේම්ද? ස්වාමින් වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය. මම කාට බීතවන්නේම්ද? නපුරුකම් කරන්නෝ එනම් මාගේ එදිරිකාරයන් හා සතුරෝ මාගේ මාංශය කන පිණිස මට විරුද්ධව ආකල පැකිල වැටුණෝය. සේනාවක් මට විරුද්ධව කඳවුර බැන්දත් මාගේ සිත බය නොවන්නේය. මට විරුද්ධව යුද්ධයක් හටගත්තත් එකල්හි මම සුරක්ෂිතව සිටින්නෙමි. ස්වාමින්ගෙන් එක දෙයක් ඉල්ලමි. ඒක සොයන්නෙමි. එනම් ස්වාමින්ගේ අලංකාරය දකින්න පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනා කරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමින්ගේ ගෘහේ වාසය කිරීමය. මක් නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයේ මා වසා තබනසේක. ස්වකීය මණ්ඩපයේ වූ අප්‍රකාශ ස්ථානයේ මා සංගවනසේක. උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක. දැනුදු මා අවට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය. උන්වහන්සේගේ මණ්ඩපෙහි ප්‍රීති පූජා පුදන්නෙමි. ස්වාමින්ට ගීතිකා කරන්නෙමි. එසේය ප්‍රශංසා ගී කියන්නෙමි. ස්වාමිනී මාගේ ශබ්දෙන් හඬ ගසන කල ඇසුව මැනව. මට කරුණා කොට උත්තර දුන මැනව. මාගේ මූණ සොයයි ඔබ කී කල ස්වාමිනී ඔබගේ මූණ සොයන්නෙමි. මාගේ සිත ඔබට කීය. ඔබගේ මූණ මා කෙරෙන් සංගවා නොගත මැනව. උදහසින් ඔබගේ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ පිහිට වූසේක. මාගේ ගැලවීමේ දෙවියන් වහන්ස මා පහ නොකළ මැනව. මා අත් නොහල මැනව. මාගේ පියාද මව්ද මා තැරියෝය. නමුත් ස්වාමින් වහන්සේ මා පිළිගන්නසේක. ස්වාමිනී ඔබගේ මාර්ගය මට ඉගැන්වුව මැනව. මාගේ සතුරන් නිසා සමතලා මාර්ගයකි මා ගෙන ගිය මැනව. මාගේ එදිරිකාරයන්ගේ කැමැත්තට මා බාර නොදුණු මැනව. මක් නිසාද බොරු සාක්ෂිකාරයෝද ක්‍රූරකමින් තර්ජන කරන්නෝද මට විරුද්ධව නැගිට සිටිති. ජීවතුන්ගේ දේශෙහි ස්වාමින්ගේ යහපත්කම දකින්ට ලැබුණේයි නොහැදුවේ නම් කොපමණ අසරණද. ස්වාමින් කෙරෙහි බලා සිටුව ශක්තිමත් වේව. තාගේ සිත ධෛර්යමත් වේවා. එසේය ස්වාමින් කෙරෙහි බලා සිටුව. ඔබගේ බයිබල් පැත්තකින් තබලා දෙන්න ස්වාමින් වහන්සේට ලොකුවත් කළ සන්නාදයක්. මන්ද උන්වහන්සේ සතුරාද පල්ලිගන්නා තුලින් ජය දෙන දෙවියන් වහන්සේ උන්වහන්සේ. හලෙලූයා. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ වචනය කියන පරිද්දෙන් ඔබ වහන්සේ අප මැදේ සිටින නිසා මන්ද ඔබගේ වචනය කියන දෙන්නෙක් හෝ තුන් දෙනෙක් හෝ ඔබගේ නාමයෙන් යම් තැනක රැස් වෙනවද ඔබ වහන්සේ අප මැදේ සිටිනවා. ඔබ ඉදිරියට ස්වාමිනේ ඔබගේ දරුවන් ඔබට ප්‍රීති පූජා පුදන්න ගීතිකාවෙන් නමස්කාරයෙන් ප්‍රශංසාවෙන් ඇබිත් තිබෙන මේ උදැසන අපට නිදහස්කමෙන් යුක්තව නමස්කාර කරන්න ජයග්‍රාහක දවසක් අප ඉදිරියට ලැබුණ නිසා ස්තුති කරනවා. අපව අද උදැසන අවදි කරපු නිසා ස්තුති කරනවා. අපට හුස්ම ඇති සියල්ල ඔබ වහන්සේට ප්‍රශංසා කෙරෙත්වා කියා ඔබගේ වචන
වචනය පවසන ආකාරයෙන්ම අපට ඔබ වහන්සේ හුස්ම දී ඇති බැවින් ඒ හුස්ම දුන්නා වූ තැනන් වහන්සේට සියලු ගෞරවය සියලු මහිමය පුදන්නට අපට කරුණාව දුන මැනව. මගේ නව අයද විගස මේ ස්ථානයට ගෙනා මැනව. මේ දේවමය ආරම්භයේ සිට අවසානය දක්වා අප හා සමග සිටිය මැනව. ශුද්ධාත්ම දෙවිඳුනි අපි ඔබ ඉදිරියේ ආවනත වෙනවා. අපි විශ්වාස කරන ඔබ වහන්සේ අපව සෑම ගීතිකාවක් තුලදීම ඒ නමස්කාරයක් තුලදීම ආත්මෙන් සැබෑකමින් දෙවියන් වහන්සේ ඔබ වහන්සේට පුදන්නට ඔබ වහන්සේ අපට උපකාර වෙන්න නිසා අද දවසේ ස්වාමිනී ඊට විරුද්ධව නැගී සිටින උඩ අහසෙත් පහත පොළවෙත් ඒ ස්වර්ගික ස්ථානවල සැරිසරන්නා වූ ඒ දුෂ්ටකමේ ආත්ම අපි බැඳ දුරු කරමින් ඒ නිදහස්කම ඔබ වහන්සේ අපට ගෙන දෙන ජයග්‍රාහක උදෑසන නිසා ස්තුති කරමින් වයන්නා වූ ගයන්නා වූ සෑම කෙනෙක් ඇවිත් තිබෙන සෑම කෙනෙක් ඔබගේ ලේ බලකොටු තුල සංගවා ඔබ වහන්සේ අපට ජයග්‍රාහක උදෑසන ප්‍රීති සන්තෝෂයෙන් ස්වාමිනී අතුල් වෙන උදෑසන අපට නිදහස් කර දෙන නිසා හැදෙයිලෙන් අපි ඔබ වහන්සේට ස්තුති පුදන්නේ යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. දෙන්න ස්වාමීන් වහන්සේට නැවතත් ලොකුවත් වලසන් ආදරේ වහන්සේ අපත් Dun surek talihakya anukraya maimaya tenaseka abakalesa hasilenangen kisiya pada novalak vanaseka amen apenevi dun surek Palikakya anukrayat maimayat tenaseka abakalesa hasilenangen kisiyapata novalak vanaseka apedevi dun surek palikakya anukrayat maimayat tenaseka abakalesa hasilenangen kisiyapata novalak vanaseka enat posanade apedevi dun surek palikakya anukrayat maimayat tenaseka abakalesa hasilenangen kisiyapata novalak vanaseka oh vishvase adura parakanai nida hasagene magendevidu nadihat kalusin mavenuven sajandarai magendevidu oh swamini oh
Oba balavantai Karunavantai Oba usaskarannemi Samatavada Oh Yesuni Oba tamahimaya dennemi Mahimaya dennemi Mahadavati Oh, que me abedato sola, obedar mistai, amen. Obedar mistai, tassa sum lavanta, obabalavantai, karuna vantai, amen. Oba usaskarannemi, samatavada. Damaskaringen på demo Oba tamahimaya dennemi Mahimaya dennemi Bahadavati Oh mulu hadavati Oh swamini Oba tamahimaya dennemi Mahimaya dennemi Mahadavati Oh demo mahimaya Hallelujah. ඔබ මේ උදෑසන ඔබ උන්වහන්සේට නම දෙන්න කැමතිද? කවුරුත් කැමති නැහැ. ඔබගේ අත එසවීමෙන් ප්‍රකාශ කරන්න. මම කැමති යේසුස්. ඔබව නම දෙන්න මේ උදෑසන මේ අනර්ග උදෑසන මම කැමති. හලෙලූයා. හලෙලූයා. අපි ගායනා කරමු නම දෙන්නට ආසයි. දින්නට ආසයි ඔබගේ නාමයෙන් ඔසවන්නට ආසයි ඔබගේ මහිමෙන් මාගේ මුළු හදින් ඔබව අදහන්නම් දෙවි සමීදුනේ මාගේ මුළු සිතින් ඔබව සොයන්නම් නොයෙකු දියදාරට ඇදෙනාසේ සමිදේ ඔබගේ බලයෙන් මා හදවත පුරවා එන යන්මා සමිදේ ඔබ මාගේ සවියයි යේසුනි ඔබ මාගේ සරණයි ස්වාමිනි ඔබ මට මඟ පෙන්වයි සුදතුනි මා උසුලාගෙන යයි මේ දිවි කතර පුරා නම දින්නට ආසයි ඔබගේ නාමයෙන් ඔසවන්නට ආසයි ඔබගේ මහිමෙන් මාගේ මුළු හදින් ඔබව අදහන්නම් දෙවි සමීදුනේ මාගේ මුළු සිතින් ඔබව සොයන්නම් නොයෙකු දියදාරට ඇදෙනාසේ සමිදේ ඔබගේ බලයෙන් මා හදවත පුරවා ඉන්න යන්න සමිදේ ඔබ මාගේ සවියයි යේසුනි ඔබ මාගේ
saranai Swamini Oba mata maka penmai Shudatuni Mausulagena Me divi katarapura Oba mage saviai Yesuni Oba mage saranai Swamini Oba mata maka penmai Shudatuni Mausulagena Me divi katarapura Madinata asai Obage name Osavannata asai Obage mahime Mage mulu hatin Obava adahanna Devi samiduni Mage mulu siti Obava soyanda Dia darata Adena se samide Obage balayen Mahadavata purava Kinayanna samide Obamage saviai Yesuni Obamage saranai Swamini Obamata maka Katarapura Me divi katarapura Me divi katarapura Me divi katarapura Me divi katarapura Obagana karana Obamage saviai Yesuni mulu shaktian Obamage saranai Swamini Obamata maka penmai Sudatuni Mausulagena Me divi katarapura Obamage saviai Yesuni Obamage saranai Swamini Obamata maka penmai Sudatuni Mausulagena Me divi katarapura
හඬ ඔසවන්න මේ උදෑසන. ඔබේ හඬ ඔසවන්න.
පවකැනවූ දෙවියන් වහන්සේමයි. හලෙලූයා. ඕ නම දෙවි. ඕ නම.
උසස් කළේ යේසුස් වහන්සේමයි. ආමේන්. උන්වහන්සේ නැතුව අපි මෙතන නැහැ. හලෙලූයා. නොවටිනා මාව රැගෙන ඔබ කොහෙද හිටියේ? මම කොහෙද හිටියේ? උන්වහන්සේ නැත්තම් අපි කොහෙද සිටින්නේ? හලෙලූයා. 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 අපි මේ උදෑසන මේ වෙලාවේදී යාඥා කරමු. උන්වහන්සේගේ කරුණාව අපෙන් අහක්ව නොයන්න කියලා. ආමේන්. අනේ ස්වාමිනී, ඔබ වහන්සේගේ කරුණාව මගෙන් ගන්න එපා ස්වාමිනී. හලෙලූයා. ඒ කරුණාවෙන් මාව වට කරන්න ස්වාමිනී. මං කොතන ගියත්, මං කොතන වැටුණත්, අනේ ස්වාමිනී, ඔබ වහන්සේගේ කරුණාව මගෙන් අහක්ව නොයන්න. ස්වාමිනී, ඔබ වහන්සේ නැතුව මම මෙතන නැහැ ස්වාමී. මම මෙතන නැහැ ස්වාමී. ස්වාමිනී, මේ වෙලාවෙදිත් මම වටින්නේ නැහැ ස්වාමී. ඒත් ස්වාමිනී, ඔබ වහන්සේ මාගේම අතින් අල්ලලා ඔබ වහන්සේ මාව ඔසවලා තියෙන නිසා, ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුතියි ස්වාමී. හලෙලූයා. ඒ කරුණාවට නාමයක් තිබේ. ආමේන්. ඒ කරුණාවට නාමයක් තිබේ. ඒ නාමය, ඒ උතුම් නාමය යේසුස්. යේසුස්. ආමේන්. යේසුස්. අපි කියමු යේසුස්. හලෙලූයා. ඒ කරුණාව නොමැති නම් මාද නැතිය. අපි කියමු නොවටිනාම ශබ්ද නගමින්
සැබවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුකය. දරා ගත්තේ අපේ ශෝකය. ස්ටීවන් ගායනා කරනකොට අලංකාරයි ඔබ. අලංකාරයි. සැබවින්ම උන්වහන්සේට රුවවත් ශෝභනකමක්වත් නැත. අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශාවීමට ලක්ෂණකමක්ද නැත. ඒ දේ සිද්ධ වුණේ ඔබවත් මාවත් අලංකාර කරන පිණිස. නොවටිනා මාව රැගෙන උසස් කළේ ඔබයි ස්වාමිනේ. මේ උදැසන උපස්ථාන කරන සියලු දෙනා මෙන්න අවිත් අපට මේ භෝජනයට ළඟා වෙන්නම අය ඔබගේ හදවත දන්නවා. ඔබටත් මටත් අතක් උස්සන්න පුළුවන් කමක් නැහැ උන්වහන්සේගේ කරුණාව නොතිබුණා නම්. අද අපට කියන්න පුළුවන් උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකට එපා කරනු ලැබුසේක. වේදනාවෙන්තාව දුක දන්නා මනුෂ්‍යෙක්. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සංගවා ගන්න කෙනෙකු මෙන් උන්වහන්සේ සුළු කරනු ලැබුසේක. අපිට උන්වහන්සේ නොසැලකෙමු. අපි එදාමෙන් අද නොවෙමු. අපි උන්වහන්සේට දිය යුතු ගෞරවය, දිය යුතු මහිමය නැවතත් දෙමු. මන්ද අපට ඒ ගීතයේ ලස්සන තනුවට ගායනා කරන්න පුළුවන්. නමුත් නොවටිනා අපට වටිනාකමක් ගෙන දුන්නේ මේ ප්‍රේමයයි. උන්වහන්සේ කියනවා සැබවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්ය, දරා ගත්තේ අපේ ශෝකය. එසේ වී නමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාව ලැබූ කෙනෙකයයි අපි සිතමු. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරුණු ලැබුවේ අපේ අයිතුකම් නිසාය. අද උදෑසන ඔබ පිළිගන්නවද? ඔබයි උන්වහන්සේ දඬුවමට පත් කරේ. මමයි උන්වහන්සේව දඬුවමට පත් කරේ. මගේ පාපයයි උන්වහන්සේ දැරුවේ. මගේ දුර්වලකමයි උන්වහන්සේ දැරුවේ. අපි උන්වහන්සේගේ මේසය සුළු නොකරමු මේ උදෑසන. ඊ타ත්ම ගෞරවයෙන් භයභක්තිව උන්වහන්සේගේ ප්‍රේමයේ මේසය අපි ගායනා කරාසේම අපව උසස් කරේ. අපි යම් තැනක සිටින්නේ උන්වහන්සේගේ ප්‍රේමය නිසායි. ඔබ යේසුස් වහන්සේ ඔබගේ පුද්ගලික ගැලවුම්කාරයෙක් හැටියට පිළි අරගෙන යේසුස් වහන්සේ උදෙසාම ජීවත් වන කෙනෙක් නම් උන්වහන්සේගේ වචනය සැබවින්ම කියනවා ඔබ නුසුදුසු ලෙස මෙරොටි නොකා යුතුයි. මම මේ පදයට නැවතත් එන්නම්. නමුත් ඔබ යේසුස් වහන්සේව පමණක් විශ්වාස කරන කෙනෙක් නම් ඔබගේ පාපෙන් පංසාපෙන් ජය ගන්නට මේ කරුණාව සෑහේ. නිසා ඔබ මෙහි ඇති වටිනාකම, මෙහි ඇති බලය අපි හේතු ගනිමින් මන්ද උන්වහන්සේගේ වචනය පැහැදිලිව කියනවා. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයිතුකම් නිසාය. අපට සමාදානයේ ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුනේය. උන්වහන්සේගේ පහරවල් වලින් අපට සුවය ලැබී තිබේ. අපට උන්වහන්සේ මේ උදෑසන සුවය ගෙන දීලා තියෙනවා. උන්වහන්සේගේ කස පහරින් අප සුවය ලබා දෙනවා. මම කැමති මේ පරිච්ඡේදයේ 11 වන පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට කියවලා ඉවර වෙලා ඔබ මෙහි ඇති බලය, මෙහි ඇති වටිනාකම හේතු ගනිමින් ඔබ ස්වාමින් වහන්සේගේ මේ සිට ළඟා වෙන්න. මන්ද මෙහි බලය අදට ක්‍රියාත්මක වෙනවා. ඔබ නුසුදුසු ලෙස කෑවොත් ඔබට කුමක්ද සිදුවන්නේ කියදේ වචනේ ඔබට බයක් පමුණුනවා නෙවෙයි. නමුත් මේක එසේ මෙසේ මේසයක් නෙවෙයි. මේක ජීවමාන එකම පුත්‍රයාව පූජා කරනු ලැබූ මේසයයි.
නිසා පවුල්තුමා කියනවා මක් නිසාද මම නුඹලාට බාර දුන්නේ ස්වාමින්ගෙන් ලැබිමි. එනම් ස්වාමී වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගේ ලේන් පිහිටුවන අලුත් කිවිසමය. යම් පමණවර නුඹලා මේන් බොන්නහොද ඒ පමණවර මා සිහි කිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. මක් නිසාද නුඹලා යම් පමණවරක් මේ රොටි කන්නෝද කුසලානෙන් බොන්නෝද එපමණවරක් ස්වාමින් වහන්සේ නතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නෝය. එහින් නුසුදුසු ලෙස මේ රොටි කන්නා වුනහොත් ස්වාමින් වහන්සේගේ කුසලානෙන් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය. නමුත් එක්කෙනා තම තමාම සෝදිසිකොට ඒ රොටි කෑවාවේ. ඒ කුසලානෙන් බීවාවේ. මක් නිසාද කන්නාව බොන්නාව තැනැත්තේ ශරීරය නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේ බොන්නේය. ඒ නිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. බොහෝ දෙනෙක්ද නින්දටපත් වෙති. අපි අපම විමසමු නම් අපව විනිශ්චය කරනු ලබන්නේ නැත. එසේනම් ඔබගේ හදවත යේසුස් වහන්සේ කෙරෙහි පමණක් විශ්වාස කරන ජීවිතයක් නම් ඔබට නැගිට සිටින්න පුළුවන්. පස්තායකයන් බෙදන්න. No vatinas
යේසුස් වහන්සේ කිව්වා දැන් යොහන් තුමාගේ සුභාරංචියෙන් 6 වෙනි පරිච්ඡේදයේ 53 වෙනි පදේ කියනවා. ඒ නිසා යේසුස් වහන්සේ උන්ට කියනසේ සැබවක් නුඹලාට කියමි. නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය නොකනවා නම් ඔහුගේ ලේ නොබොනවා නම් නුඹලා තුලම ජීවනය නැත. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා අයට සදාකාල ජීවනය ඇත. තින් අපි විශ්වාස කරමු. ප්‍රකාශ කරමු මා ජීවත් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ උදෙසයි. මා ඔබගේ සාක්ෂිකාරයෙක්. ඔබ මා උදෙසා මැරුණු බව මං ඒත්තු ගන්නවා. ඒ ගැන විශ්වාස කරමින් ඔබ ස්තුතිවන්ත හදවතකින් යුක්තව එකට අනුභව කරන්න. ඔබ උදෙසත් මා උදෙසත් වගුරුණු ලැබුලෙයයි. ඒ යේසුස් වහන්සේගේ ලෙයයි. මා බොන තැනැත්තේ ජීවත් වෙනවා. ජීවනය අධික ජීවනය උන්වහන්සේගේ ලේ ධාරාව අප උදෙසා වගුරුණු ලැබුවා. අදටත් ඒ ලේසයි. ඔබ විශ්වාස කරන්න. උන්වහන්සේගේ කස පහරින් ඒ හැම පහරක්ම ඔබ උදෙසා මා උදෙසා පූජා කරනු ලැබූ ශරීරයයි. ඒ නිකුත්ුලය අදටත් අපට සෑයි. ඒ ගැන ඔබ ස්තුතිවන්ත හදවතකින් යුක්තව එකට පානය කරන්න. ඔබගේ දෑත් ඔසවමින් ස්තුති කරන්න. අපට මෙවන් භාග්‍යවත් අවස්ථාවක් උන්වහන්සේ අපට උදා කර දුන්න නිසා යේසුනි අපි නැවතත් ස්තුති කරනවා. නොවටිනා මාව උසස් කළේ ඔබයි. ඔබගේ ලේ කරුණ කොටගෙනයි ස්වාමීනි. ඔබගේ ශරීරය පූජා කිරීම කරුණ කොටගෙන අද මට දුන්නා වූ සදාකාලික ජීවනය ගැන ස්තුති කරනවා. මා උදෙසා මැරෙන්න, මා උදෙසා සිටගන්න කෙනෙක් නොසිටි අවස්ථාවේදී ඔබ වහන්සේම මනුකය රැගෙන මේ පොළවට ඇවිත් ඔබගේ ස්වාමිනී ජීවිතය යේසුනි පූජා කරමින් ස්වාමිනී අපට දුන්නා වූ මහත් අධික ජීවනය, ඒ සදාකාලික ජීවනය ගැන නැවතත් ස්තුති කරනවා. ස්වාමිනී අපිට මේට ළඟා වෙන්නට වටිනාකමක් ගෙන දුන්නේ ඔබගේ කල්වරි ලේ බව අපි හිතු ගන්නවා. නිසා ස්වාමිනී අපි නැවතත් ස්තුතියි කියනවා. ඒ ස්තුතිය කියන වචනය අපට මදි වුවත් ස්වාමිනී අපේ මුළු හදපත්ලෙන් අපි ඔබට ස්තුතියි කියන ඔබගේ කුරුසේ ප්‍රේමය ගැන. ඒ වගේම ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ ගෙන දී තිබෙන ආශිර්වාදය ගැන. ඔබගේ කුරුසිය ප්‍රේමය කරුණ කොටගෙන ඔවුන්ගේ ජීවිතය වෙනස් වීම ගැන ස්තුති කරනවා. ඔවුන්ගේ ආකල්ප වෙනස් කර තිබෙන නිසා ස්තුති. ඔවුන්ගේ චරිතය වෙනස් කර තිබෙන නිසා ස්තුති කරනවා. ඒ කරුණ කොටගෙන ඔබ වහන්සේ උන්ට මහත් වූ ආශිර්වාද ගෙන දෙමින් ඔබ වහන්සේ උන්ට දුන් දෙයින් ස්වාමිනී ඔවුන්ගෙන ඔබගේ ගෘහයේ භෝජනය තිබෙන පිණිස වපුරනවද? ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කරන්න. ඇදහිල්ලෙන් නැවිත් වපුරන කල ඔබ වහන්සේගේ ස්වාමිනී ඒ විවෘත ස්වර්ගයක් යටතේ ජීවත් වීමේ අයිතිය උරුමය ඔබගේ දරුවන්ට උරුම කර දුන මැනව. ආශිර්වාදම කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපේ ගීතිකා කණ්ඩායමට අපි අත්පොලසන අධ්‍යත් දීලා දෙවියන් වහන්සේට ඔවුන් ගැන ස්තුති කරමු. හලෙලූයා. ප්‍රශංසා වේවා.
ඉංග්‍රීසියෙන් කියනවා the height, the depth, the length, the breadth of his love. උන්වහන්සේගේ ප්‍රේමය උස, ගැඹුර, දිග, පළල අපට දැනගන්න තාම බෑ. අපේම මනසෙන් අපට තේරුම් කරගන්න බෑ. තේරුම් කරලා දෙන්නත් බෑ. ඒක කරන්න ඕන ශුද්ධාත්මයන් වහන්සේමයි. මේ ප්‍රේමයේ උස, මේ ප්‍රේමයේ ගැඹුර, දිග, පළල තේරුම් කරලා දෙන්න මට හැකියාවක් නැහැ. මමත් ඒ උත්සාහ කරනවා තේරුම් ගන්න තාමත්. මම දැන් අවුරුදු 45ක් යේසුස් වහන්සේ මගේ ගැලවුම්කාරය හැටියට 47ක් ඇත්තටම යේසුස් වහන්සේ මගේ ගැලවුම්කාරය හැටියට අඳුනාගෙන මගේ ආත්මික වයස 47යි. හලෙලූයා. මගේ ආත්මික වයස 47යි. මගේ ජම්මික වයස ඒට අවුරුදු 15ක් එකතු කරාම ඔබට තේරුම් ගන්න පුළුවන් කීයද කියලා. ඉතින් ඇත්තටම මේ අවුරුදු 47 ඇතුලේ තවමත් මම උත්සාහ කරනවා මේ ප්‍රේමේ උස, ගැඹුර, දිග, පළල තේරුම් ගන්න. අද උදෑසනත් මේ මේසිට සහභාගී වෙනකොට මන් දෙවියන් වහන්සේගෙන් ශුද්ධාත්මයෙන් ඉල්ලුවේ මේක තව ටිකක් මට පැහැදිලි කරලා දෙන්න. මන්ද මේකේ වටිනාකම අපි තාම හරියාකාරව දන්නේ නැහැ. ගින්නෙන් සහ ගෙන්ද ගමෙන් දැවෙන විලෙන් අපි බේරුණහම තවත් සමහර අය දැවෙන විලට යනකොට තමයි අපිට තේරෙන්නේ මේකේ බැරෑරුම සහ වටිනාකම. යේසුස් වහන්සේ අවලක්ෂණ වුණා. යේසුස් වහන්සේ නැති වුණා ඔබව ඇති කරන පිණිස. අර ගීතේ කොතරම් ඇත්තද? ඔබ කරුණාව නොමැති නම් මාද නැතිය. ඒක තමයි සාරාංශය. ඉතින් අපි දේ වචනේ උප්පත්ති පොතේ 41 වෙනි පරිච්ඡේදයට පානගමු. අපි 41 වෙනි පරිච්ඡේදයේ පද කීපයක් කියවමු. 41 වෙනි පරිච්ඡේදයේ පද කීපයක් අපි කියවමු. 41 සිට 45 දක්වා කියවමු. 41 සිට 45 දක්වා කියවමු. උප්පත්ති පොතේ 41. උප්පත්තියේ පොතේ අපි හරියාකාර උප්පත්ති පොත ඉගෙන ගත්තොත් එතන සම්පූර්ණ බයිබලය තියෙනවා. සම්පූර්ණ බයිබලය තියෙනවා. ඉතින් ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඒ විදියට ඔක සැලසුම් කරලා තියෙන්නේ. අපට තේරුම් කර දෙන පිණිස 41 41 ඉඳලා කියවමු. 41 41 ඉඳලා පාස්ටර් රෙබෙකා අපට කියවන්න. තවද පාරාවෝ මුළු මිස්ර දේශයට මා විසින් නුඹ අධිපති කොට පත් කළ බව දැනගනින්නයි යෝසෙප්ට කීවේය. පාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණු පැරැස් මුද්ද ගලවා යෝසෙප්ගේ අතේ දමා සීන් වස්ත්‍රයෙන් ඔහු අඳවා උගේ කරෙහි රන් මාලයක්ලා ඔහුට තමාගේ දෙවිනි රථයෙන් යන්ට සැලැස්විය. මිනිස්සුද දන නමව කියා මොර ගසමින් ඔහුට පෙරටුව ගියෝය. පාරාවෝ මුළු මිස්ර දේශය කෙරෙහි ඔහු අධිපති කොට තැබුවේය. ඔහු යෝසෙප්ට කතා කරමින් මම පාරාවෝය. නුඹ නැතුව මුළු මිස්ර දේශයේ කිසිවෙක් තමාගේ අතවත් පයවත් ඔසවන්නේ නැතයි කීවේය. තවද පාරාවෝ යෝසෙප්ට ශාපේනෙත් පනයා යන නාමය තබා ඔන්හි පූජක වූ පොතිපෙරගේ දියණිය වූ ආසනෙත් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේය. හලෙලූයා. පියාණනි මේට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමය මහිමයට පත් කරන්න ජෝසප් තුලින්.
ඔබගේ දාසව කුරුසේ පිටිපස සැඟවුව මැනව. ඔහුගේ තොලාලේප කළ මැනව. ඔහුගේ ශක්තියෙන්වත් දැනුමෙන්වත් කිසි දෙයක් කරන්න බැරි බව මේ සෙනගට තේරුම් කර දුන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලමුවා. ආමෙන්. ආමෙන්. දැන් ජෝසප් අමාරුව වැටුනේ තමාගේ ගෙදර සහෝදරයන් අතර අමාරුව වැටුනේ තමා දුටු සිහින ඒ අයට කියන්න පටන් ගත්ත නිසා. බොහෝ දුරට ඔබ තේරුම් ගන්නන ඔබව අමාරුවේ දාන්නේ ඔබට දෙවියන් වහන්සේ ඔබේ සිතේ දමා තිබෙන සිහිනය. ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන සිහිනය තමයි ජෝසෙෆ්ව අමාරුවේ දැම්මේ. ජෝසප් සිහින දෙකක් දැක්කා. පළවෙනි සිහිනය තමයි ඒ ගොයම් මිටි සහ ඉර හඳ තාරකාවල් ඔහුට දන නමනවා. ඔහුට දන නමනවා. ඉතින් ඔහු ගැන මෙන්න කතා කරන්න පටන් ගත්තා. දන්නවද අපිට හොඳ සිහිනයක් ලැබුණම අපි මොනවද කරන්නේ? ඒ ගැන අපේ අසල්වාසීන්ට අපේ අහලුවන්ට අපි කියනවා. හොඳ සිහිනයක් දැක්කම අපි කියනවා. දැන් සිහිනය ස්වාමින් වහන්සේගෙන් නම් ඇවිල්ලා තියෙන්නේ ඒ සිහිනය සැබෑ කරන්නත් ඕන ස්වාමින් වහන්සේ. ඔබට ඒ සම්බන්ධයෙන් කිසිම කනස්සල්ලකට මහන්සියකට පත්වෙන්න අවශ්‍ය නැහැ. හලෙලූයා. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. සිහිනය, සේවය ආරම්භ වෙලා තියෙන්නේ ස්වාමින් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන නම් එය සම්පූර්ණ කරන්නට වෙහෙසි වීමට ඔබට කිසිම අවශ්‍යතාවයක් නැත. උසස් වීමට ඉහළට යෑමට ඔබ කරදර වෙන්න අවශ්‍ය නැත. එය අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගෙන් හටගත්ත සිහිනයක් නම් ඒක සැබෑ වෙනවාමය. කිසි යකෙකුට, දුෂ්ට ආත්මයකට, පරාක්‍රමධාරියෙකුට, අධිපතියෙකුට එය වෙනස් කරන්නට බෑ. යේසුස් වහන්සේගේ නාමයෙන් මම පවසනවා. දෙන්න අත්පල සන්නාදය ස්වාමීන් වහන්සේ. පාවුල්තුමා කියනවා නම් ස්වාමින් වහන්සේ අපේ පාර්ශවයට නම් අපට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන් කාටද? කිසි කෙනෙක් නැත. හලෙලූයා. නමුත් මේ සිහිනය ලැබීමත් සිහිනය සම්පූර්ණ වීමත් අතර තියෙන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රෝමා. මහා පීඩාකාරී ගමනක්. මහා පීඩාකාරී ගමනක්. යේසුස් වහන්සේගේ උපත සහ විපත අතර තිබුණේ ඉතා පීඩාකාරී ජීවිතයක්. නමුත් අද යේසුස් වහන්සේ මොකද කරන්නේ? අද යේසුස් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ වාඩි වෙලා සිටිනවා. ඇයි වාඩි වෙලා සිටින්නේ? දෙවි පියාණන් වහන්සේ කියලා තියෙන ඔබ වාඩි වෙලා ඉන්න. මම ඔබගේ සියලුම සතුරන් නුඹේ පාපුටුව කරන්නට යනවා. මම නුඹේ සියලුම සතුරන්ව පාපුටුව කරන්නට යනවා. දෙන්නත් පලසන්නාද? හලෙලූයා. හලෙලූයා. මේ දවස්වල අඹ ගස්වල අඹ පිරිලා. අපි ඉස්කෝලේ යන කාලේ නම් අඹ කාලේ අඹ ගහට අනිවාර්යයෙන්ම ගල් වදිනවා, පොළු පහරවල් වදිනවා අඹ ගහට. මම දන්නේ ඔබලා එහෙම කරාද කියලා. හොරෙන් කන අඹ රසයි. හොරෙන් අපි අර කාගේ හරි වත්තට පැනලා දැන් නම් ඔව කරන්න යන්න එපා. දැන් දරුණුයි CCTV කැමරා තියෙනවා. නමුත් ඒ කාලේදී අපි ඉස්කෝලේ යන කාලේදී මට තාම මතකයි මම කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉන්නකොට අනන්ත ලස්සන අඹ ගස් තිබුණා. පොල් අඹ තිබුණා. කියන්න බැරි අඹ ගිරා අඹ තිබුණා. ඔය කඳවුර ඇතුලේ නැති දෙයක් නැහැ. ඉතින් අපි
ඉරිදා උදෑසන පල්ලි ගිහිල්ලා එනකොටත් අපි බලන්නෙම අඹ ගස් දිහා. සාමාන්‍යයෙන් ලොකු අඹ ගස් තිබුණා මේ කාටවත් අයිති නැති හමුදාවට තමයි අයිති. ඉතින් අඹ ගහක් පේන්න බෑ. නමුත් අපි අඹ ගස් දිහා බැලුවේ අඹ තියෙන කාලේ විතරයි. අඹ ගහටත් තේරුණා ගල් පොළු වදිනකොට මේ වදින්නේ අපට තියෙන වෛරයක් නිසා නෙවෙයි අපේ තියෙන ආශිර්වාදය නිසා. ඔබට ගල් මුල් එනවනම් මේ දවස්වල අනිවාර්යෙන්ම ඔබ පළදරන ගහක් වියම යුතුයි. ඔබට ගල් මුල් එන්නේ නැත්තම් ඔබට මේ වසරේ මේ කාලේ පළ නැහැයි කියලා තේරුම් ගන්න. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේ මහිමයට පත් වෙන්නේ පළ දැරීම තුලින්. ජෝසප්ගේ ජීවිතේ මෙවැනි බැරෑරුම් ප්‍රශ්න වලට මුහුණ දීමට හේතු වුණේ ඔහුගේ සිහිනයයි. සමහර විට ඔබව අමාරුවේ වැටිලා තියෙන්නේ ඔබේ සිහිනයයි. අමාරුවේ වටලා තියෙන්නේ ඔබේ සිහිනයයි. හැබැයි දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන දෙයක් නම් ඔබ දඟලන්න ඕනේ නෑ. ඔය ඉංග්‍රීසියෙන් කියනවා process. ඒකට සිංහල වචනේ මොකද්ද? process. ඒ කියන්නේ sausages වෙලා පැකට් වෙලා කාගිල්ස් එකට එන්නේ ඉස්සෙල්ලා ඒක ලොකු විපර්යාසයකට මුහුණ දෙන්න සිදු වුණ පරිවර්තනයකට මුහුණ දෙන්න සිදු වුණ ක්‍රමවේදයකට භාජනය වෙන්න සිදු වුණ. හරි, thank you brother විග්න. ක්‍රමවේදයකට භාජනය වෙන්න සිදු වුණ. අපි හැමෝම ක්‍රමවේදයකට භාජනය වෙලා තියෙන්නේ. පෙරලන මා සමග යාකොබ්තුමාගේ පොතට ඔය 41 වෙනි පරිච්ඡේදයේ 41 වෙනි පදයට ඔබේ ඇඟිල්ල තියාගෙන යාකොබ්තුමාගේ පොතට අපි පෙරලමු. දැන් ජෝසප්ගේ ජීවිතේ කරදර ප්‍රශ්න ගොඩාක් තුලින් යන්න සිදු වුණා. ඒ යන්න සිදු වුණේ ඒ විරෝධකම් වලට මුහුණ දෙන්න සිදු වුණේ ඔහු වැදගත්කමක් දරන කෙනෙක් නිසා. ඔහු දේව බැල්මක් ඔහුගේ ජීවිතේ තිබුණු නිසා. දෙවියන් වහන්සේ ඔහු කෙරෙහි ඇස් සවි කරගෙන තිබුණු නිසා. දැන් පාස්ටර් රෙබේකා අපට කියවන්න දෙවනි පදේ මොනවද අපට යාකොබ්තුමා කියන්නේ? යාකොබ්තුමා තමයි යෙරුසලමේ සභාව බාරව සිටිය. පේදුරුතුමා නෙවෙයි. යාකොබ්තුමා තමයි බාරව සිටියේ යෙරුසලම් සභාව නායකයාව. ඔහු මොනවද කියන්නේ? මාගේ සහෝදරයනි නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ශාන්ති ගුණය උපදින බව දැන අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක් යයි සිතාපල්ලා. තව නුමුත් නුඹලා කිසිවක් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ශාන්ති ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේවා. තවත් නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම් වරද නොතබන්නව බොහෝ කොට සියල්ල දෙන්නාවෝ දෙවියන් වහන්සේගෙන් ඔහු ඉල්ලාවා. හලෙලූයා. ඉල්ලාවා. එවිට ඔහුට එය දෙනු ලැබේ. නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. ඇති. අනුමාන කරන්න එපා, ඇදහිල්ලෙන්ම ඉල්ලා. දැන් මොකද්ද අපිට කියන්නේ යාකොබ්තුමා? නුඹලා කාර පරීක්ෂාවල් වලින් සෝදිසි වලින් යන කල ඒවා ප්‍රීතියෙන් බාර ගන්න. ඒවා හරහා ප්‍රීතියෙන් ගමන් කරන්න. ඒවා හරහා
සන්තෝෂයෙන් සිටින්. ඇයි එහෙම කියන්නේ? ඔබ දේව දරුවෙක් නිසායි. ඒවා ඔබ දරුවෙක් නිසා. ඉතින් ඔබ මේ සමග මේක සසඳලා බලන්න යෝසෙෆ්ගේ ජීවිතයේ ඔහු නොහේකුත් අමාරුකම් වලින් යන්න සිදු වුණා. ඔහුට දර්ශනයක් තිබුණු නිසා. ඔහුට දර්ශනයක් තිබුණු නිසා. කවුද ඒ දර්ශනය දුන්නේ? දෙවියන් වහන්සේමයි. ඉතින් පාවුල්තුමා අපට කියනවා නුඹලා තුල යහපත් වැඩක් පටන් ගත්තා වූ සමිදානෝ එය ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම දක්වා සම්පූර්ණ කරනවායි කියලා. ඔබ තුල යමක් පටන්ගෙන තියෙනවා. යෝසෙෆ් තුල පටන් ගත්තා වගේම. එතන අපි යෝසෙෆ්ගේ ඉතිහාස කතාව ඉගෙනගෙන කියවලා ඒකෙන් සතුටු වෙලා ගෙදර ගියට හරියන්නේ නැහැ. ඒක අපේ අද 21 වෙනි සතවර්ෂයේ අද අපේ ජීවිතවලට අපි ආදාළ කරගෙන ඒවා එදාසේම එදා දෙවියන් වහන්සේ අදත් දෙවියන් වහන්සේමයි අද දෙවියන් වහන්සේ හෙටත් දෙවියන් වහන්සේමයි උන්වහන්සේ සිහින සැබෑ කරන තැනන් වහන්සේමයි. දෙන්න උන්වහන්සේට ගෞරවය මහිමය ප්‍රශංසාව නමස්කාර. මට බැහැ ඔබේ සිහිනය සැබෑ කරන්න. ඔබට බැහැ මගේ සිහිනය සැබෑ කරන්න. අප සියලු දෙනාගේ සිහින දෙවියන් වහන්සේ අපට දීලා තියෙන සිහිනයක් නම් ආසාවක් නම් එය සපුරා දෙන්නට උන්වහන්සේ පොහොසත්. හැබැයි සපුරා දීම සහ ලැබීම සිහිනය ලැබීම අතර කාල පරිච්ඡේදයක් තියෙනවා. මොකද්ද බ්‍රදර් වික්නේ වචනය? ඒ කාල පරිච්ඡේදයට අපි කිව්වේ මොකද්ද? ක්‍රමවේදයක් තියෙනවා. දෙවියන් වහන්සේ අපව ගෙන යනවා. අපව හදන්න තමයි උන්වහන්සේ අපව මේරු තත්වයට පත් කරන්නයි මේ සියල්ල හරහා අපව ගෙන යන්නේ. ඒක අපිට පැහැදිලිව සඳහන් කරනවා යාකෝබ්තුමා that you may be complete, mature. ඒ හතරවෙනි පදේ බලන්න පොඩ්ඩක්. හතරවෙනි පදේ පාස්ටර් රෙබේකා අපිට කියන්නේ let perseverance finish its work so that you may be mature and complete, not lacking anything. නමුත් නුඹලා කිසිවක් අඩුව නොසිට කිසිවක් අඩුව නොසිටින්න යුනොත් කැමැත්ත. සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස. සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටිනවට යුනොත්ගේ කැමැත්ත. ශාන්ති ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේවා. ශාන්ති ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක perseverance සම්පූර්ණ ක්‍රියාත්මක කෙරේවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි කිසිම අඩුවක් නැතුව ජීවත් වෙනවා. හලෙලූයා. ආමේන්. දැන් අද ඔබ මේ කරදර ප්‍රශ්න ගැටලු අමාරුකම් තුලින් ආවා වූ ජෝසෙෆ්ට අද උදා වෙලා තියෙන ඉරණම මොකද්ද? දෛවය මොකද්ද? ඒ හිරගෙදර හිටපු ජෝසෙෆ්, ඒ වහල්ලෙක් ලෙස හිටපු ජෝසෙෆ්, ඒ ගෙදරදී ඊශ්‍රායලයේ ගෙදරදී තාත්තගේ ගෙදරදී යාකෝබ්ගේ ගෙදරදී සිහින ලැබූ ජෝසෙෆ් තාත්තගේ ප්‍රියභාවය නිසා ආදරය නිසා පාට සලුවක් ලැබපු යෝසෙෆ්ට නොයේ කිරිහැර පීඩා ප්‍රශ්න තුලින් යන්න සිදු වුණා. තමාගේ ගෙදරින් දෙද්දී ගෙදර හිටියත් ඒ පීඩාව තිබුණා. ඇයි ඒ පීඩාවට හේතුව වුණේ? මෙයාට දේව ආලේපයක් තිබුණා. මෙයාට සුද්ධාත්මයන්ෝ විශේෂ ආකාරයකින් බලපෑමක් ඇති කරලා තිබුණා ඔහුගේ සිතේ සහ ඔහුගේ හදේ. මේක ගැන කතා කරන්නට පටන් ගත්තා. තම සහෝදරයන්ට, තම පියාට මේ සිහින මට ලැබුණා. මේ ගොයම් මිටි 12ම මාගේ ගොයම් මිටිය ඉදිරිපිට වැටුණා. ඒ වගේම ඉර හඳ ඇතුළු මේ තාරකාවල් 11ම මා ඉදිරිපිට වැඳ වැටුණා. තාත්තට කියන්න පටන් ගත්තා. සහෝදරයන්ට කියන්න පටන් ගත්තා. ඔබ දැකලා තියෙනවද? සමහරවිට සාක්ෂි දරුවම අමාරු වැටෙනොයි කියලා. සාක්ෂි දරුවට පස්සේ තර්ජනයක් එනවා ඒ සාක්ෂියට. ඔබ රෝග සුව වෙලා
ඇවිල්ලා සාක්ෂියක් දරනවා මා සුව වුණා. පසු එන්න සතියෙම එන්න වූ සතියෙම ඔබට ආයෙත් අර රෝගී හැඟීම් ඇති වෙන්න පුළුවන්. බය වද්දන්න පුළුවන්. සතුරා නිකන් ඉන්න සතුරෙක් නෙවෙයි. ඔහු සටන් කරන සතුරෙක්. නමුත් සටන ස්වාමීන් වහන්සේගේ ජයග්‍රහණය තමයි අපේ. අපි සටන් කරන්න අවශ්‍ය නැහැ. අපි හැබැයි ඇඳුම් ටික පැළඳගෙන සටනට රැස් වෙලා සටනට ලෑස්ති වෙලා සිටිය යුතුයි කියලා අපට පැහැදිලිව එපිසි 6 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා. ඇඳුම් ටික ඇඳ ගන්න ඕන. සටනට ලෑස්ති වෙන්න ඕන. නමුත් හිටගෙන ඉන්න ඕන. එච්චරයි. සටන ස්වාමීන් වහන්සේගේ ජයග්‍රහණය අපේ. දැන් මේ ජෝසප්ට මොනවත් කරන්න පුළුවන් වුණාද මේ තත්ත්වය ගැන? ඔහු ගියා වූ ප්‍රොසෙස් එක තුලින් ඔහුගේ මුළු ජීවිතේ සාරාංශ කළොත් අපට කියන්න පුළුවන් ඇස්වල තෘෂ්ණාව, මාංශයේ තෘෂ්ණාව සහ ජීවිතයේ අහංකාරකමෙන් ඔහු ජයගත්තා. ඔහු ජයගත්තා. ජය ගන්නාට තමයි සැඟවුණු මන්නා කණ්ඩ ලැබෙන්නේ. ජය ගන්නාට තමයි ජීවන වෘක්ෂයෙන් කණ්ඩ ලැබෙන්නේ. ජය ගන්නාට තමයි මාගේ සිංහාසනේ මා සමග අසුන් ගන්න පුළුවන් වෙන්නේ. ජය ගන්න ඕන. ජය ගන්න තමාට විරුද්ධකාරයෙක් ඉන්න ඕන. ජය ගන්න තමාට එරෙහිව මිනිහෙක් ඉන්න ඕන. ජෝසප්ට එයින් අඩුවක් නම් තිබුණේ නෑ. මං හිතන හැටියට අපටත් අඩුවක් නැහැයි කියලා එවැනි අය. එවැනි අය අපට අඩුවක් නෑ. කිතුණු සභාවට විරෝධතාවය දක්වන අඩුවක් නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේ ජෝසප්ගේ ජීවිතේ යම්මාකාර වැඩක් පටන් ගත්තා. මට තව අවශ්‍යයි ඔබට බයිබල් පද කීපයක් කියවන්න. මේ දේශනය කල් ගියත් කමක් නැහැ. නමුත් මට කියවන්නම ඕන බයිබල් පද කීපයක් තියෙනවා අද ඔබලාට දෙන්නට. මේ හලලූයා. ගීතාවලිය 139 11 සිට පාස්ටර් රෙබේකා අපට කියවන්න. මේ අපි ජෝසප්ට ආදාළ කරගෙන කියවන පරිච්ඡේදයක්. ඒ නිසා අපි පොඩ්ඩක් මේක කල්පනාවට ගමු. සැබවින් අන්ධකාරය මා වසා ගන්නේය. මා වටකරින් වූ එළිය රාත්‍රියේ කියම් නමුත් අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි. රාත්‍රියද දවාලය මෙන් බබලයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය. මක් නිසාද ඔබ මාගේ හදවත හිමි කරගත්සේක. මාගේ මව් කුසේ මා වැසූසේක. මම ඔබට ස්තුති කරන්නෙමි. මක් නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි. ඔබගේ කර්මාන්තය ආශ්චර්යමත්ය. මාගේ ආත්මයද ඒ බව මනාකොට දනි. හලෙලූයා. ඇති. බලන්න ජෝසප් මැව්වේ කවුද? ජෝසප් ගෙතුවේ කවුද? ඔබව ගෙතුවේ කවුද? ඔබව නිකම් මේ පොළවට එව්වද දෙවියන් වහන්සේ? නැහැ. ඔබව මවලා තියෙන්නේ ඔබගේ ඇඟිලි ලකුණු වෙන කාටවත් මේ ලෝකේ නැහැ. හලෙලූයා. හලෙලූයා. ආමෙන්. දැන් අලුත්ම කාර්වල තියෙන නවතම තාක්ෂණය තමයි තමාගේ ඇඟිල්ල තිබ්බොත් විතරයි ලොක් එක ඇරෙන්නේ. ඒ නවත බලන්න දෙවියන් වහන්සේ ඔබව හදලා තියෙනවා. අඳුරේ ඔබ හිටියත් ඔබට ආලෝකය තියෙනවා. ජෝසප් කොහෙද හිටියේ? ජෝසප් වහලෙක්. පොටිෆර්ගේ ගෙදර ඔහු බැබළුණා. හිර ගෙදර ඔහු බැබළුණා. රජ ගෙදරත් ඔහු බැබලෙන්න යනවා. හලෙලූයා. ආමෙන්. ඉතින් ඔබයි මමයි යෝසෙෆ් වගේමයි
අපව අඳුරු කුටියක දැම්මත් අපි ජීවත් වෙන්නේ ආලෝකේ. මොකද්ද බලන්න පාස්ටර් රෙබේකා කායවත් කියවන්න. ඒ 13 වෙනි පදේ. මක්නිසාද ඔබ මාගේ හදවත හිමි කරගත්සේක. කවුද මාගේ හදවත හිමි කරගත්තේ? ස්වාමින් වහන්සේ, දෙවියන් වහන්සේ. තව මාගේ මව් කුසේ මා වැසූසේක. මාගේ මව් කුසේ මා වැසූසේක. මා වැසූසේක. මා වැසූසේක. මා වැසූසේක. නැත්තම් මං ඉවරයි. මව් කුසේම නැති වෙලා යන්න තිබුණා. right. තව මම ඔබට ස්තුති කරන්නෙමි. මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාධන ලද්දිමි. මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාධන ලද්දෙමි. ඔබගේ කර්මාන්තය ආශ්චර්යමත්ය. ඔබගේ කර්මාන්තය ආශ්චර්යමත්ය. මාගේ ආත්මයද ඒ බව මනා කොට දනී. මාගේ ආත්මයද එය මනා කොට දනී. මං ඔබට කියන්න කැමති මේ පරිච්ඡේදය කියවනකොට ඔබ පොඩ්ඩක් ගිහිලා කණ්ණාඩි ඉස්සරහ පිට හිටගෙන ඔබ දිහා පොඩ්ඩක් බලන්න. හරි පුදුමයිනේ මැවිල්ල. ඔබගේ ඇඟිලි තුඩු දිහා පොඩ්ඩක් බලන්න. ඔබව මවලා තියෙන්නේ අලංකාර ලෙස. මම හිතනවා මේට වඩා අලංකාර ලෙස හදන්න බෑ. බැරි වෙලාවත් අපේ නහය තිබුණා නම් ඔළුව උඩ අපේ කන් දෙක තිබුණේ පාද වල නම් කොයි වගේ අමුතුම ජාතියක් වෙයිද අපි. නමුත් අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕන අපිව හදලා තියෙන ක්‍රමයේ දිහා බලනකොට. හලෙලූයා. ඉතින් ඔබව මේ වගේ බේරගෙන මේ ලෝකයේ මෙච්චර කාලයක් කොරෝනාගෙනුත් බේරගෙන ඔබව ගෙනල්ලා තියෙන සමිදානෝ ඔබව ආරක්ෂා කරන බව ඔබට විශ්වාස නැද්ද? බලන්න ජෝසප්ට කොච්චර කොරෝනා තුලින් යන්න සිදු වුණාද? ඔහුව මරන්න තරම් ඔහුගේ සහෝදරයෝ ලෑස්ති වෙලා හිටියා. නමුත් මරන්න බෑ. මන්ද ඔහුට සීහනයක් තියෙනවා දෙවියන් වහන්සේ දීලා. ඒ සීහනය සැබෑ වෙන්න ඕන. දෙවියන් වහන්සේ විසින් පටන් ගත්ත දේ සම්පූර්ණ වෙන්න ඕන. තව බයිබල් පදයක් තියෙනවා අපි කියවන්න ඕනේ 113. පාසර් රෙබේකා 113 මුළුමනින්ම අපිට කියවන්නකෝ. දේව වචනේ ඔබට හොඳයි. දේව වචනේ හොඳයි. ගීතාවලිය 113. ස්වාමින්ට ප්‍රශංසා කරව. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි ප්‍රශංසා කරව. ස්වාමින්ගේ නාමයට ප්‍රශංසා කරව. මෙතෙන් පටන් සදාකල් ස්වාමින්ගේ නාමයට ප්‍රශංසා වේවා. නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමින්ගේ නාමයට ප්‍රශංසා කටයුතුය. ස්වාමින් වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක. උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය. උසස් තැන්හි වැඩ හිඳින්නා වූ ස්වර්ගයේද පෘථුවියේද තිබෙන දේ බලන්ට තමන්ම යටත් වන්නා වූ අපේ දෙවි වූ ස්වාමින්ට සමාන කවුද? අධිපතීන් සමග එනම් ස්වකීය සෙනගගේ අධිපතීන් සමග හිඳුවන පිණිස උන්වහන්සේ දුප්පතා දූලියෙන් නැගිටුණසේක. දිලින්දා කසල ගොඩින් ඔසවනසේක. උන්වහන්සේ වඳ ස්ත්‍රිය දරුවන් නැතිගේ රක්නා වූ ප්‍රීතිමත් මවෙක් කරවනසේක. ස්වාමින්ට ප්‍රශංසා කරව. බලන්න ජෝසප්ගේ ජීවිතය සමග ඔක සසඳලා බලන්න. මොකද වුණේ ජෝසප්ට? ජෝසප් කොහෙද හිටියේ? දුප්පත් වෙලා හිරගෙදර දුප්පත් වෙලා වහලෙක් වෙලා. නමුත් කවුද දැන් ඔහුගේ ජීවිතේ 41 ක්‍රියා කරන්නේ කවුද? බලන්න අපට 41 ඉඳලා නැවත කියවන්න. අම්මා මේ දේවල් එක්ක අපි දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න ඕන. මේවා තියෙන්නේ අපටත් එවැනි ආකාරය වෙන්න. හලෙලූ.
තවද පාරාවෝ මුළු මිස්ර දේශයට මා විසින් නුඹ අධිපති කොට පත් කළ බව දැන හාලෙලූයා. මොකද්ද කියන්නේ? කසල ගොඩෙන් ඒ දුප්පතා, ඒ හිරකාරයා, ඒ චෝදනා ලැබපු මිනිසයා අමාරුව වැටුනේ සිහිනය නිසා. දැන් ගොඩ එන්නේ සිහිනය නිසා. දෙන්න අත්වල සන්නාදයක්. හලලූයා. 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 දන්නවද සමහර ප්‍රශ්න නිසා තමයි අපි ආශිර්වාදලත් අය බවට පත් වෙලා තියෙන්නේ. සියලු දේවල් එකට ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන අයගේ යහපත පිණිසයි. මම කියන්න කැමති අපි සියලු දෙනා සැබෑ ලෙස දෙවියන් වහන්සේව අදහගෙන ඇදහිල්ලෙන් සිටියොත් අපි දෙවියන් වහන්සේ විසින්ම හරි වෙලාවට ජෝසෙෆ් එසෙව්වාසේම ඔසවනවාමයි අපි දඟලන්න ඕනේ නෑ දියුණු වෙන්න. අපි ඇදහිල්ලෙන් හිටියොත් අපි ඇදහිල්ලේ ප්‍රතිඵල අපි අත්දකින්න යනවා. නමුත් අපි අවිශ්වාස කළොත් අපි ප්‍රශ්න කළොත් ඇයි ස්වාමිනී මේවා මට වෙන්නේ මෙච්චර මං ඔබ වහන්සේට සේවය කරලා මේකද මට දෙන්නේ කියලා අපි අහන්න කිසිසේත්ම කට ඉස්සර කරගන්න එපා. මන්ද ඔබ නොදන්නා වූ මහත් වූ අමාරු දේවල් උන්වහන්සේ ඔබට කර දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ප්‍රශ්නය උග්‍ර වෙන්න දේව මහිමයත් විසඳුමත් විශාල වෙනවා. හලෙලූයා. හලෙලූයා. ඔබට මා කියන දේ විශ්වාසද? බලන්න දුප්පතාව උන්වහන්සේ නැගිටවලා රජත් එක්ක රජකමට දෙවනිය තැනට ජෝසෙෆ පත් කළා. බලන්න පාරාවෝගෙන් මෙයා ඉල්ලන්න ගියද අනේ පාරාව රජතුමනි මට ලොකු තැනක් දෙන්න, මට ඇමතිකමක් දෙන්න, මට මුදුවක් දෙන්න, මට සලුවක් දෙන්න, මට ආධිපත්‍ය දෙන්න, මට අශ්ව රථයක් දෙන්න, මගේ ඉස්සරහා මිනිහෙක් කෑ ගහගෙන මට ප්‍රශංසා කරමින් යන්න කරුණාව දෙන්න. ඉල්ලන්න ඕනේ නෑ. සැලසුම් කරලා ඉවරයි ඔබටත් මටත් ජෝසෙෆ්ට මෙන්. දෙන්න අත්පොළ සන්නාදයක් ඇදහිල්ලේ. ජෝසප් දැනගෙන හිටියද මේ සිහිනය රජතුමා දකින්න යනෝයි කියලා? ජෝසප් බලාපොරොත්තු වුණ මිනිස්සු උදව් කරේවත් නැහැ. මං කියන කැමති බලාපොරොත්තු වෙන මිනිස්සු උදව් කරන්නේ නැහැ. උපකාරය වෙන්න යන්නේ වෙන තැනකින්. ඒ තුලින් ඔබ දැනගන්න යනවා දෙවියන් වහන්සේ ජීවමානයි. හලෙලූයා. මම මේ ඇදහිල්ලෙන් ඔබට කියන්නේ මම දන්න නිසායි කියන්නේ. ඔබට සිහිනයක් තියෙන්න ඕන දෙවියන් වහන්සේ විසින් දෙන ලබන. මොන දේ වුණත් ඒ සිහිනය ඔබ හිතෙන් අහක් කරගෙන අයියෝ කෝ තාම නැහැ කියලා හිතන කොටත් දෙවියන් වහන්සේ වැඩ කරනවායි කියලා ඔබ දැනගන්න ඕන. රයිට් අපි අවසන් කරන්න ඕනේ. පාස්ටර් රෙබෙකා කියවන්න. මොකද වුනේ කියලා. ඔහුට නැති වුණා පළවෙනි සලුව. ඔහුට නැති වුණා දෙවෙනි සලුව. ඔහුට හිරගෙදර අත් වුණා රජගෙදර අත් වෙන්න ඉස්සෙල්ලා. බොහෝ අමාරුකම් තුලින් යන්න සිදු වුණා. නමුත් මහිමේ දවස අද ඇවිල්ලා තියෙනවා. ඉල්ලන්න ඕනේ නෑ. සුද්ධාත්මයන් ඔහු තුල වැඩම කරනවා. ඒක අපි ගියේ ඉරිදා කතා කළා. 37 වෙනි පදයේ මෙවැනි දෙවියන් වහන්සේගේ ආත්මය ඇති මිනිසෙක් අපට සොයා ගන්න පුළුවන් වේද? තින්නවද? අද අපි සොයන්න ඕනේ දෙවියන් වහන්සේගේ ආත්මය තියෙන මිනිස්සු. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ගමන් ගන්න මිනිස්සු. දක්ෂකම නෙවෙයි ආත්මය. ආත්මය තමයි අපිව දක්ෂව කරන්නේ. බලයෙන් නොවෙයි, ශක්තියෙන් නොවෙයි, මගේ ආත්මෙන් කියලා සෙකරියාගේ පොතේ සඳහන් කරනවා. හොඳයි පාස්ටර් රෙබෙකා කියවන්න 41 ඉඳලා 45 දක්වා. නැවත මේක අරන් ගෙදර යන්න. තවද පාරාවෝ මුළු මිස්ර දේශයට මා විසින් නුඹ අධිපති කොට පත් කළ බව දැනගනින්නයි යෝසෙෆ්ට කීවේය. යෝසෙෆ්ට කියනවා. කවුද මොකද්ද රජතුමා කියන්නේ? යෝසෙෆ් කියනවා මම නුඹව අධිපති කරලා පත් කරලා තියෙනවා. ඒක ඉස්සලම දැනගන්න ඕනේ ඔබයි.
රට දැනගන්න ඉස්සෙල්ලා ඔබ දැනගන්න ඕනේ ඔබ කවුද කියලා ස්වාමින් වහන්සේ තුල. හලෙලූයා. ඔබ වටිනා දේව දරුවෙක්. ඔබ වටිනා දායාදයක් දෙවියන් වහන්සේගේ. ඔබ ගැන හිතන්නේ කොහොමද? ඔබ වටිනවයි කියලා හිතන්නේ නැත්තම් ඔබ ලොකු ප්‍රශ්නකාරී තත්වයක ඉන්නේ. ඔබ ලස්සනයි කියලා ඔබට කණ්ණාඩියෙන් දැක්කම හිතන්න බැරි නම් ඔබ ලොකු ප්‍රශ්නකාරී තත්වයක් තුලින් යන්නේ. ඔබ ලස්සනයි කියලා කියනකොටම ඔබ කියන්නේ ස්වාමිනී ඔබ මාව මැව්වේ ලස්සනටයි. හලෙලූයා. ආමෙන්. පාරාව ඔහුව පත් කරනවා. හැබැයි පාරාව පත් කරන්නේ මොනව හේතුවක් නිසාද? මේ මනුස්සයා තුල සුද්ධාත්මයෙන් දේව බැල්මක් තින දෙවියන් වහන්සේ ඉන්නවා. හලෙලූයා. මේ මනුස්සයාට තියෙන දේ කාටවත් නෑ, මුළු මිසරේම නැහැ. ඒ නිසා මම මෙයාව පත් කරනවා. මන්ද මෙයා ළඟ තියෙන දෙවියන් වහන්සේගේ ආලේපයක්, දෙවියන් වහන්සේගේ බලයක්. තව මොනවද කියන්නේ? පාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණු පෙරස් මුද්ද ගලවා යෝසෙෆ්ගේ අතේ දමා සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා ඔහු කෙරෙහි රන් මාලයක්ලා උට තමාගේ දෙවනි රථයෙන් යන්ට සැලැස්විය. හලෙලූයා. දෙවනි රථයෙන්. පළවෙනි රථය පාරාවට, දෙවනි රථයෙන්. හලෙලූයා. 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 කවුද මේවා කරේ? නොපෙනෙන හස්තය. නොපෙනෙන තැනන් වහන්සේ. හලෙලූයා. සිහිනය දුන්නේ නොපෙනෙන තැනන් වහන්සේ. සිහිනය සැබෑ කරන්නෙත් නොපෙනෙන තැනන් වහන්සේ. වන්ද උන්වහන්සේ ආත්මයක් කිය. ආත්මය පේන්නේ නෑ. නමුත් ආත්මය වැඩ කරනවා. හලෙලූයා. හලෙලූයා. ආත්මය එදත් වැඩ කරා ජලමත්තෙහි. අදත් වැඩ කරනවා අපමත්තෙහි. මේ සභාව මත්තෙහි වැඩ කරනවා. හලෙලූයා. අපි ගිහිල්ලා මිනිස්සුන් ඇදගෙන එන්න ඕනේ නෑ. අපි රත්තරන් හොයාගෙන යන්න ඕනේ නෑ. අපි අශ්ව රථ හොයාගෙන යන්න ඕනේ නෑ. අපි නැති වුණු දේවල් හොයාගෙන යන්න ඕනේ නෑ. අපි ස්වාමින් වහන්සේව සොයාගෙන ගියොත් අපට මේ සියල්ල උන්වහන්සේ දෙන්න යනවා. හලෙලූයා. මගේ සහෝදරයා සහෝදරියෝ මේවා හොයන්න එපා. මේවා ඕනේ තරම් තියෙනවා දෙවියන් වහන්සේ ළඟ. මම එක යාඥාවයි මෙතන කළේ. එහා ගෙදර මලගයක් නිසා. ස්වාමිනී මට මේක වායු සමීකරණය කරගන්න කරුණාව දෙන්න. මන්ද අපිට වැඩි සද්දයක් දාන්න නැතුව නමස්කාරය කරන්න අවශ්‍යතාවය තිබුණා. නමුත් අවශ්‍යතාවය නෙවෙයි, නමස්කාර කරන්න බෑ මලගයක් යහපැත්ති නිසා. ඉතින් අපිට අඩුවෙන් නමස්කාර කරන්න සිදු වුණා. එදා මම ස්වාමිනී මට මේක වායු සමීකරණය කරන්න කරුණාව දෙන්න. සතියක් ගියේ නෑ. 62 මාරක් මිනිස්සෙක් ඇවිල්ලා මගේ අතට චෙක් එක දුන්න. දෙන්නත් බලසන්නාද? හලෙලූයා. 62 මාරක් මගේ අතට මිනිස්සු ඇවිල්ලා චෙක් එක දුන්නා. ඊට පස්සේ ආ කිව්වා මාස 3ක් තිස්සේ මම මේක තියාගෙන හිටියා. කොයි සභාවටද දෙන්න ඕනේ කියලා ආඥා කරමි. මම එදා ආඥා කරාම දෙවියන් වහන්සේ එයාගේ සිතට දැම්ම මේ සභාවටයි ඒක දෙන්න ඕනේ කියලා. මගේ සහෝදරයා සහෝදරිය මම සල්ලි හොයාගෙන ගියා නම්, රත්තරන් හොයාගෙන ගියා නම් මම අද අතරමං. මම අදටත් දෙවියන් වහන්සේගේ ඉල්ලන්නේ ඔය දේවල් නෙවෙයි. මම ඉල්ලන්නේ ඔබගේ ප්‍රේමේ උස, ගැඹුර, දිග, පළල මට තේරුම් කරලා දෙන්න. අවුරුදු 47ක් ඔබ අනුගමනය කරලා තිබුණත් තවමත් ඒවා හරියාකාරව දන්නේ නැහැ. මේවා ඔක්කොම ලැබුණා. ඒවා විතරක් නෙවෙයි, ගෙහැණියෙක්වත් ලැබුණා.
ඉල්ලුවෙත් නෑ පාරාවකින්. නමුත් ඒ පාරාවෝ මිසරේ හිටපු හොඳම ලස්සනම පූජක තුමෙක්ගෙම දුවෙක් ඔහුට දෙනු ලැබුවා. ඔහුට තෝරා ගැනීමක් තිබුණේ නෑ. පාරාව දුන්න දෙයමක් ගණ්ඩ වුණා. ඒ හා සමානයි දෙවියන් වහන්සේ දුන්න දෙයමක් ගණ්ඩ සිදුවෙනවා. තෝරා ගැනීමක් නැත. ඔබගේ කැමැත්ත නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඕන. ඒ අන්‍ය භක්තික බිරිඳව පවා දෙවියන් වහන්සේ තුළට හරවගන්න ජෝසප්ගේ ආත්මය තිබුණා. ජෝසප්ට සුද්ධාත්මය තිබුණා. ඒ බිරිඳ තුලින් මනස්සේ සහ ඊෆ්‍රේම් එප්‍රායිම් යන දෙදෙනාව බිහි කරන්න පුළුවන් වුණා. හලෙලූයා. ඒගොල්ලෝ නම් තැබුවේ දරුවන්ට අපි නම් තවන වගේ නෙවෙයි. ඒ යෝජිත කාලයට අනුකූලවයි ඔවුන් නම් තැබුවේ. එප්‍රායිම් කියන නම තැබුවේ මාව පිටදේශයක ආශිර්වාදලත් මනුස්සෙක් කර තිබෙන හේතුව මතයි. මගේ සහෝදරයා සහෝදරි දෙවියන් වහන්සේට කොහෙත් එකයි. උන්වහන්සේට ඔබට ආශිර්වාද කරන්න පුළුවන්. කියවන්න අවසානයේ. පාරාව කියනවා. ඔහු යෝසෙප්ට කතා කරමින් ඔහු යෝසෙප්ට නැවත කතා කරලා කියනවා පාරාවෝ නුඹ නැතුව මුළු මිස්ර දේශයේ කිසිවක් තමාගේ අතවත් පයවත් ඔසවන්නේ නැතයි කීවේය. පාරාව කියන ජෝසප් නුඹේ වචනය මත මිසක් අතක්වත් පයක්වත් උස්සන්න මම කාටවත් අවසර දෙන්නේ නැහැ. කොහොමද ආධිපත්‍ය? කොහොමද බලය? දෙවියන් වහන්සේ කෙරේ බලා සිටින්නෝ උසස් කරනවාමයි. උසස් කරන්න හදාගන්න අයව යටහත් කරනවාමයි. යටහත් ලෙස යාඥා කරන අයව උසස් කරනවාමයි. හලෙලූයා. ආමෙන්. ඔබේ වචනය බලවත් වචනයක්. ජෝසප් අදහන්නේ කාවද? ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේවයි. හලෙලූයා. ගීතාවලිය 113 අපි කියවුවා උන්වහන්සේ ලෝකයම පාලකයා කියලා. උන්වහන්සේට පුළුවන් ඔබව උසවන්න. ඔබ කරන්න ඕන උන්වහන්සේ ඉදිරිපිට යටහත් වෙන්නයි. ස්වාමිනී මේ මොකද්ද ප්‍රොසෙස් කියන වචනේ? ක්‍රමවේදය තුලින් මා යන්න ඕන. දුක තුලින් මා යන්න ඕන. පරීක්ෂාව තුලින් මා යන්න ඕන. මේ සියල්ල තුලින් ගියාට පස්සේ තමයි මාව රජවරු කුමාරවරු සමග වාඩි වෙන්න සලස්සන්නේ. තව මොනවද කියන්නේ? තවද පාරාවෝ යෝසෙප්ට ශාපනෙත් පනායා යන නාමය තබා ඔන්හි පූජක වූ පොතිෆර්ගේ දියණිය වූ අසේනෙත් ඔහුට බහරයාව කොට පාවා දුන්නේය. යෝසෙප් පිටත්ව මිස්ර දේශය මුළුල්ලේ ගියේය. ඔහු වැඩට බැස්සා. ඔහු වැඩ කරා. අපි ඔක්කොමලා වැඩට බහින්න ඕන. ක්‍රියාවට නංවන්න ඕන. සිහිනය දෙවියන් වහන්සේ දීලා තියෙනවා. දැන් සිහිනය සැබෑ කිරීමට වැඩ කරන්න ඕන. හොඳ අවුරුදු 7ක් දෙවියන් වහන්සේ දෙන්න යනවා. හොඳ අවුරුදු 7ට පස්සේ බැරෑරුම් අවුරුදු 7ක් එනවා. සාගත ඇති අවුරුදු 7ක් එනවා. ප්‍රඥාවන්ත ආත්මෙන් පිරුණව මිනිස්සෙක් ඉන්නවා නම් ඔය ප්‍රශ්නේ අපට ඇඟටවත් දැනෙන්නේ නැති තත්ත්වයකට දෙවියන් වහන්සේ අපව පත් කරනවා. මිසරයට හිඟකම තේරුනේ නෑ. ඇයි? දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තිබුණා. ඔබ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව යනවනම් ඔබ හිඟකම එනකොට වුණත් ඔබට හිඟකම තේරෙන්නේ නැහැ. කොරෝනා එනකොටවත් ඔබට කොරෝනා තේරෙන්නේ නැහැ. ප්‍රශ්න එනවා. අමාරුකම එනවා ඔබට ප්‍රශ්න දැනෙන්නේ නැහැ.
මන්ද ඔබ සමග දෙවියන් වහන්සේ සිටින නිසාත් ඔබට ප්‍රඥාව දීලා තියෙනවා ඒ සියලු තත්වයන් වලට හරි වැඩම් පිළිවෙලක් අනුගමනය කරන්න. තව බොහෝ දේවල් කියන්න පුළුවන්. නමුත් මම ඔබට කියන්න කැමති දෙවියන් වහන්සේ දැන් ඔබට අවස්ථාව දීලා තියෙනවා වැඩ කරන්න. ජෝසප්ට අවස්ථාව දීලා තියෙනවා වැඩ කරන්න. දැන් ජෝසප් වැඩ කරන්නේ නැතුව හිටියොත් එන්න තියෙන ප්‍රශ්නය විසඳෙන්න යන්නේ නැහැ. මන්ද මේ අවුරුදු 7 ඔබ හරියාකාරව වැඩ කරොත් හරියාකාරව ඉතුරු කරගත්තොත් හරියාකාරව රැස් කරලා ගබඩාවල් හැදුවොත් එන්නව බැරෑරුම් අවුරුදු 7 ඉතාමත් පහසුදායක ලෙස මුහුණ දෙන්න සිදු වෙන්න යනවා. හැබැයි ඒ අවුරුදු 7 පටන් ගන්නකොටම තම සහෝදරයෝ තමා ළඟට එන්න දෙවියන් වහන්සේ සැලසුම් කරලා තියෙනවා. හලෙලූයා. ඔබට ද්‍රෝහිකම් කරපු, ඔබට වෛර කරපු, ඔබව විකුණපු, ඔබට ද්‍රෝහිකම් ඔබට පහර දුන්නා වූ අයව ඔබ ළඟට ගේන්න යනවා. දෙවියන් වහන්සේගේ සැලසුම් කාට දැනගන්නට පුළුවන්ද? ඉතින් ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඇවිදින ජෝසප්ගෙන් ඉගෙන ගන්න. ඒ ක්‍රමවේදය තුලින් යන්න ඉගෙන ගන්න. නැගිට සිටින්න. දයාබර පියාණනි, මේ සෙනගට ආශිර්වාද කරන්න. මඟ පෙන්වන්න. මේ ඉගෙන ගත්තා වූ දේවල් උසස් වෙන්න දඟලන්න ඕනේ නෑ. යටහත් වෙන්න අපි උත්සාහ කරමු. කොහේ හිටියත් දෙවියන් වහන්සේට සේවය කරන්න අපට යටහත් සිතක් දෙන්න. මන්ද ස්වාමිනී, ඔබගේ ප්‍රතිපත්තිය යටහතුන්ව ඔසවනු ලබන්නේ, උඩඟු වූවන්ව පහත් කරනු ලබන්නේ. එනිසා ස්වාමිනී, අපට යටහත්ව මේ ගමන යන්නට කරුණාව ශක්තිය දෙන්න. අද උදෑසන අපි ඉගෙන ගත්තා වූ සියලු දේවල් ක්‍රියාවට නංවමින් ජීවත් වෙනකොට අපට අවශ්‍ය කරන සෑම තත්වයක්ම ඔබ වහන්සේ අපට ලබා දෙන්න යනවා. නැති වුණු දේවල් නැවත අපට ලැබෙන්න යනවා. ඉල්ලන්නේ නැති දේවලුත් ලැබෙනවා. බලය ආධිපත්‍ය ඔබ වහන්සේගේ. ඔබ කැමති කෙනෙකුට එය දෙනසේක. ඔබගේ දෑතට මේ සෙනග බාර කරමු යේසුස් වහන්සේගේ නාමයෙන්. පියව දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, පුත්‍ර යේසුස් වහන්සේගේ කරුණාවද, ශුද්ධාත්ම දෙවියන් වහන්සේගේ සහභාගීකමද ඔබ සියලු දෙනා සමග පවතිවා. ආමේන්. යේසු පීඨයි මේ පැත්ත දොරෙන් පිටත් වෙලා යන්න. ස්තුතියි.